තියෙනවා. ඒව ටේබල් එක බැලන්ස් කරන්නනේ අපි හදන්නේ නේද? එතකොට මේ ටේබල් එක අපි අපේ අනිත් attachment එකත් එක්ක join වෙන්න දැන් at least 3ක් තිබුණත් තමයි අපිට independently මෙයාගේ angle එක හදන්න පුළුවන් වෙන්නේ. අපි හිතමු මෙන්න මේ දැන් 3ෙන් තමයි මේක attach වෙන්නේ කියලා. agreed මාත් එක්ක. ඔයාලා කතා කරන්නේ group එක. කවුද? ඉරෝමිද මම ඔව්. මගේ plan මේ plan එකේද යන්න හදන්නේ දැන් මේකේ තියෙන actual table එක මේ තමයි අපි හදන attachment එක නේ. දැන් prism එක තියන්නේ මේක උඩ. හරි. එතකොට අපිට I don't know whether you clear මේ වගේ table එක තියෙනවා. එතකොට මෙන්න මේ තුනට අපිට motors පාවිච්චි කරන්න පුළුවන්. stepper motors තුනක්. ඒ තුන rotate කරන අනුව අපිට පුළුවන් මේක upward downward යවන්න නේ. මේ axis එක අර වල සාමාන්‍යයෙන් කරන විදිහටම මෙයා මෙහෙමනේ වෙන්නේ. එතකොට මේක අපි M1 කියමු motor 1 මේක M2 මෙයා M3 කියමුකෝ. එතන මෙන්න මේ තුන් දෙනා තමයි අපේ ඇත්තටම outputs වෙන්නේ නේ. එතකොට අපි මොකක් හරි මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් පාවිච්චි කරාම අපි ඉස්සෙල්ලා අඳුර ගන්න ඕන මොනවද අපේ outputs මොනවද අපේ inputs කියලා. එතකොට අපි දන්නවා මේ servo motors තුන අපි control කරන්න ඕන. එතකොට අපි අපේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකෙන් මේකට අපි controlling signals යවන්න වෙනවා තුනක්. මේ තුන් දෙනාව control කරන්න. එතකොට දැන්ට තියෙන system එකත් එක්ක ගත්තම දැන්ට system එක අපි අතින් කරන්නේ. අපි අතින් කරන දේ වෙනුවට මේ වගේ control signals තුනක් motors තුනට දීලා ඒකෙන් මේක අපිට පුළුවන් අපිට අවශ්‍ය angle එකට හරව ගන්න. එතකොට අපිට කොහොමද අපි මෙයාට command කරන්නේ? දැන් අපි හිතමු මේ M1 වලින් මේ පැත්ත උඩ පහළ යවන්න ඕන නම් අපිට කියන්න ඕන මේ මට M1 මේව කරන්න. ඒ කියන්නේ උඩ පැත්තට upward එහෙම නැත්නම් downward M2 upward downward ඒ විදිහට යන්න කියලා අපිට command කරන්න පුළුවන්. ඒ command කරද්දී අපිට ඕනනම් අපේ mobile phone එක පාවිච්චි කරන්න පුළුවන්. mobile phone එකේ පොඩි app එකක් හදාගන්න පුළුවන්. මේ වගේ අපිට පුළුවන් buttons දාගන්න මෙම මේ අතට අපිට M1 M2 M3 ට අපිට පුළුවන් buttons හදාගන්න මේව. එතකොට මෙයාව upward M1 මේ තියෙන්නේ M1 වල upward downward. හරි මම අනිත් දෙකට ලියන්නේ මේක M2 මේක M3. එතකොට මේ බටන් එක ප්‍රෙස් කරොත් මේ M1 අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එතකොට අපිට ෆෝන් එකයි අපේ සිස්ටම් එක අතර කමියුනිකේෂන් එක තියාගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඔයාලා ඉන්නේ ඔයාලට කන්ට්‍රෝල් කරන්න ඕන තැන ඉඳලා ඔයාලා ඉන්නේ නිකන් මීටර්ස් 50කට වැඩිය අඩු නම් අපිට පුළුවන් Bluetooth controlling system එකට යන්න. එහෙම නැත්නම් අපිට internet of things පාවිච්චි කරලා අපිට ගෙදර ඉඳන් උනත් මේ වැඩේ කරන්න පුළුවන්. එතන අපි ඩිස්කස් කරලා බලමු මේ දෙකෙන් මොකක්ද කරන්න කියලා. එතකොට මේක ඔයාලා Arduino වලින් යනවා නම් අපිට පුළුවන් මේවා Arduino දාගන්න. ඊට පස්සේ ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා Bluetooth module එකක්. Arduino ට direct Bluetooth වලට support කරන්න නැති නිසා Bluetooth module එකක් through තමයි අපිට මේව control කරන්න වෙන්නේ. ඒතර මෙයාගේ communication දෙපැත්තටම වෙන්න හදන්නත් පුළුවන්. basically ඔයාලා කරන්නේ මේ බටන් එක press කරාම මෙයාව ඒ buttons වලට අනුව මෙයාව control කරනවා one way communication එකක් වුණත් ඇති. හැබැයි දැන් ඔයාලගේ මම දැක්කා අර project list එකේ තිබුණා accelerometers එහෙම නැත්නම් මේ gyroscope තියෙනවා. ඒකේ අරමුණ වෙන්නේ ඔයාලා balance කරාට පස්සේ දැන්ට තියෙන යාගේ state එක ඔයාලට අනිත් පැත්තට read කරගන්න. ඉතින් අපිට පුළුවන් මේ වගේ රවුමක් interface එකේ ඇඳලා මේ වගේ cross mark එකක් දාලා actual position එක කොතනද කියලා මෙහෙම හදාගන්න. හරිද? එතකොට අපිට මේක press කරාම අපිට පුළුවන් මේ bubble එක මේ කොහෙටද යන්නේ කියන එක මේක display කරගන්න. ඒක එකක්. ඕනනම් automate කරන්නත් පුළුවන්. අපිට program එක ලියන්න පුළුවන් මෙහා මෙතන නෙමෙයි නම් මේ පැත්තෙන් signal එක යවලා මේ හදන්න කියලා හදන්නත් පුළුවන්. හැබැයි අතන balance කියන එක gravityත් එක්ක okayද කියන එක පොඩ්ඩක් බලන්න ඕන. basically මේ system එක නේද ඔයාලා කතා කරන්නේ.
ඔයාලගේ මේ දැන් මම මේ කතා කරපු එක ගැන ඔයාලගේ අයිඩියා එක මොකක්ද දන්නේ නැනේ. ඔව් කියන්නේ ටේබල් 3D මේ මොඩල් එකක් හදලා ඒකේ අර තියෙන තුන මේ කම්පෙයාර් කරලා ගන්නවා කියලා. මට තේරුණේ නැහැ ඒක හරියටම. ඒ කියන්නේ මොබයිල් ඇප් එකකට යන්නේ නැතුව ඕකේ ප්‍රසන් ඕකේ. ටේබල් එක අපේ ටේබල් අපි එකේ කන්ට්‍රෝලර්ස් තුනක් තියාගමු කියලා කිව්වේ. ඔව් ඒ තුන කම්පෙයාර් කරලා මේ හරියටම ලෙවල් එකක් ගන්නවා කියලා තමයි සර් හිතන් හිටියේ. In addition to that මෙතෙන්ට යන්නත් පුළුවන්. මේ මොකද දැන් අපේ දැන් මෙහෙම plan එකකට යන්න පුළුවන්. අපි මොන හරි product එකක් කරද්දි කවදා හරි ඕක මේ commercialize කරන්න තරම් අපිට ගෙනියන්න නම් actual plan එක තියෙන ඇත්තටම ඊළඟ අවුරුද්දේ group එක මෙන්න මේ part එකත් modify කරනවා මේ prism mesh එක rotate කරන්න පුළුවන් විදියට automatically. ඒතර මෙයාට මෙයාව plug කරගත්තම අපිට මේ interface එක තව develop කරන්න පුළුවන්. අපිට first stage එක විදියට prism table එක balancing part එක විතරක් මෙහෙම කරොත් අර මොකද දැන් අර දැන් corona issue එකත් එක්ක අපි පුළුවන් තරම් ඔය labs වල තියෙන ඒවත් මේ ටිකක් remotely කරන්න පොඩි මේ trend එකක් තියෙනවනේ. ඔයාලට ඕන නම් ඉතින් මේක manual කියන්නේ මෙතන 3D model එකක් මොකක් හරි හදලා ඒකේ buttons ටිකක් දාගෙන මේක කරන්නත් පුළුවන්. Bluetooth එකක් high කරාම optionally අපිට පුළුවන් අවශ්‍ය නම් remotely කරන්න. ඒ option දෙකම තියෙනවා. තව අපි මෙතන හිතන්න ඕන දෙයක් තියෙනවා මෙයාට power කොහොමද දෙන්නේ කියන එක. ඔයාලා දන්නවද දන්නේ නැහැ ඔය මේ 3D printers වලට එහෙම එනවා නිකන් මේ linear drivers කියලා වර්ගයක්. ඒකේ මේ විදිහට threads තියෙන මේ threads bars තියෙනවා. ඒ thread bar එකේ දුවන මේ වගේ attachment එකක් තියෙනවා. මෙයා කරගෙනකොට මෙයාට උඩට පල්ලෙහාට යන්න පුළුවන්. ඔය CD ROMs වල head එක move කරන්නේ. අපිට අන්න ඒ වගේ තුනක් මේ තුන් දෙනාට දාන්න පුළුවන්. එතකොට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මේ මෝටර එක rotate වෙනකොට මෙතන මේවා මෙයාගේ threads තියෙන නිසා මෙයාව උඩට පල්ලෙහාට ගෙනියන්න පුළුවන්. 3D printer එකක් තියෙන හින්දා පොඩ්ඩක් ඒක හදා ගන්නත් පුළුවන් වෙයි. ඊට පස්සේ power ගැන කතා කරොත් එහෙනම් අපි කොහොමද මෙයා battery power එකක් කරනවද එහෙම නැත්නම් lab එකේ තියෙන AC signal AC power supply එක DC කරලා අරගෙන එහෙම යන්නත් පුළුවන්. තව පුංචි දෙයක් මෙතෙන්ට එනවා මේ motors සමහර වෙලාවට ටිකක් powerful වුණොත් එහෙම Arduino ගෙන් directly drive කරන්න බැරි වෙනවා. ඒ වගේ කේස් එකක් handle කරන්න අපිට සමහර වෙලාවට motor drivers තුන් දෙනෙක් පාවිච්චි කරන්න වේවි. ඒක ගැන දැන්ට sure නෑ attachment එක හදලා මේ ඊට පස්සේ බලන්න ඕනේ දාන motors කොච්චර ප්‍රමාණවත්ද කියලා. දැන්ට ඔයාලගේ starting point එක විදිහට යන්න වෙන්නේ අපි කොහොමද මෙන්න මේ part එක මෙන්න මේ mechanical part එක මුලින්ම හදා ගන්න ඕන. ඒක තමයි වැඩ තියෙන්නේ. motors තුනක් rotate වෙනකොට ඒ කියන්නේ මේ විදිහට උඩට පල්ලෙහාට කරකවුවොත් කොහොමද මෙයාව balance කරගන්න විදිහට මේ මුලින්ම වෙන්න ඕන attachment එක හදා ගන්න ඕන මේ යටපැත්තෙන් prism table එකට nuts වලින් high කරගත්තට පස්සේ මේ motors වලින් මේ axis තුන upward downward ගෙනියන්න පුළුවන් විදිහට අපිට නිකන් power කරලා හරි පුළුවන්ද කියලා බලන එක. number 2 මෙයාව Arduino interface එකක් එක්ක combine කරලා manually අපි signals buttons වලින් දෙද්දී උඩට පල්ලෙහාට යන එක. number 3 bluetooth එක high කරලා මේ mobile app එක ලියා ගන්න එක. එතකොට මේ numbers 3 වෙනකන් කරාම ඔයාලගේ project එක successfully complete කරන්න පුළුවන්. addition to that අපිට power හදා ගන්න වෙනවා. එක්ක battery power වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට power adapter එකක් පාවිච්චි කරන්න වෙනවා මේක වෙනුවෙන්. මම හිතන්නේ power adapter එකකට යන එකත් හොඳයි. මේක ගැන මේ plan එක ගැන මොකද ඔයාලගේ අදහස? මට ඇහෙන්නේ නැහැ පොඩ්ඩක්. සර් මේ plan එක හොඳයි මම හිතන්නේ. හරි. එහෙනම් ඔයාලා මම මේ දැන් කිව්ව ටික පොඩ්ඩක් note down කරගන්න. මේ group එකේ තුන් දෙනා කවුද? දැන් දෙන්නේ කතා කරා මට එක්කෙනෙක් ඇහුන්නේ නැහැ.
සර් මම සජ්ජිනි කරුණාරත්න ඉනෝමි ඇන්ජලා ඉන්නවා කේශර යහතුගොඩ. sorry කේශර යහතුගොඩ සර්. ඕකේ පැහැදිලිද ඔයාලට? ඔව් සර්. හරි හරි. එහෙනම් ඔයාලා මෙතනින් ඔයාලට පුළුවන් මේ ස්ටාර්ටින් පොයින්ට් එක විදිහට දැන් මෙතනින් පටන් ගමු. පටන් අරගෙන පොඩ්ඩක් මේ මෙන්න මේ ගැන ඩිස්කෂන්ස් ඔයාලා යන්නකෝ. අපිට next week වෙනකොට අප්ඩේට් එකක් දෙන්න මෙන්න මේ පාර්ට් එක හදා. මොකද මේක තමයි ක්‍රිටිකල් පාර්ට් එක. අපි මොනවා කරත් මෙතනින් මේක තියෙන්න ඕනනේ. මේ වගේ තුනක් එක්ක යන විදියක් ඒක පොඩ්ඩක් ඔයාලා සර්ච් කරලා මේ පොඩ්ඩක් බලලා තියාගන්න. ඊට පස්සේ component availability එක මේ තියෙනවද කියන එකේම පොඩ්ඩක් බලා ගන්න. issue එකක් තියෙනවා නම් email කරන්න එහෙම නැත්නම් call කරන්න පුළුවන්. මේ ඔයාලා මෙතනින් start කරන්න. ඊට අමතරව මේ servo motors මම හිතන්නේ servo motor එකට යන එකත් හොඳයි. stepper motor එකට යන එක හොඳයි. මේ Arduino වලින් stepper drive කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ඔය videos එහෙම බලන්න. මේ Bluetooth නම් හරිම ලේසියෙන් පුළුවන් මෙයාට attach කරගන්න. ඊට පස්සේ ඔයාලට interface එකක් හදන්න පාවිච්චි කරන්න පුළුවන් මේ MIT app inventor කියලා තියෙන software එකක්. ඒකේ එක online platform එකක්. ඒකේ හදාගෙන ඔයාලට app එක ගන්න පුළුවන්. ওই ටික තමයි මම හිතන්නේ මට හිතෙන විදිය. ඔයාලට කැමති විදියට change කර ගන්න පුළුවන් මොනවා හරි ඔයාලට additionally ඔයාලට හිතෙන විදියට change කරන්න පුළුවන්. අපි group discussion එකක් අරගෙන මේ සතම හරි next time වෙනකොට plan එකත් එක්ක එන්න අපි මෙහෙමයි හදන්නේ අපි දන්නේ මේවා කියන plan එකත් එක්ක එන්නකො. okay thank you එහෙනම් ඔයාලගේ group එකට එහෙනම් හොඳට කරගෙන යන්න. මේ ડોક્ટર සඳරුවන් ඊළඟ කොහමද? right හරි මම මේකේ අනිත් එක මම මේ රෙකෝඩින් එකක් දැම්මා ඔයගලන්ට පස්සේ බලා ගන්න ඕන නම් මම මේක අප්ලෝඩ් කරන්නම් පස්සේ. තව group එකක් ගමු නේද? මෙයාලට ලීව් වෙන්න පුළුවන්ද ඕන නම්? ඒ තුන් දෙනා. ඕනේ නම් ලීව් වෙන්නත් පුළුවන් නැත්නම් අනිත් ඒකේ ප්‍රොජෙක්ට්ස් නුත් බලන්න. එතකොට මොන හරි ටිකක් අහුල ගන්න පුළුවන් ඔයාලට. මොකද මේක මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් නේ. එතකොට තව අයිඩියා ගන්න පුළුවන්. ඔයාලා ඩිස්කස් කරලා ඊළඟට කියන්න. මේ අනිත් ප්‍රොපෝසල් එක පේනවද ෂෙයා කරපුව? ඔව් මට පොඩක් ඉන්ට්‍රොඩක්ෂන් එක දාගෙන නැතනම්. right. මේක නේද? ඔව්. automatic hand sanitizer unit. group එකේ එක්කෙනෙක්ට පොඩ්ඩක් කියන්න කියමු මේක නේද? මේකයි මෙයාලා බලන්නේ තියෙන මෙයාලා ලීප් එක ගන්න මේක නේද? ඔව් මේගොල්ලෝ ලීප් එකක් පස්සේ අර මම පොඩ්ඩක් modify කරලා දැම්ම අර grant එකට. එච්චරයි කරේ. මේකේ ඉන්නේ තුන් දෙනාම ඉන්නවද මේකේ? මේකේ ඉන්නවා ඇත්තටම 5 දෙනෙක්. කී දෙනෙක් ඉන්නවද? කවුද ඔයගොල්ලන්ගේ ඉන්නේ මෙතන? කතා කරන්න බය වෙන්න එපා. මොකද අපි එක group එකක් නේ. අපිත් ඔයාලගේ group එකේ members like ඒක බය වෙන්න එපා. ඔන්න දැන් අපි නවීන් ඉන්නවනේ. නවීන් ඉන්නවා, තරංග ඉන්නවා. තිලින කියන්නේ තිලිනත් ඉන්නවනේ. තිලින ඉන්නවා. නිම්මි ඉන්නවා සර්. right හරි නිම්මිත් ඉන්නවා. මම හිතන 4 දෙනෙක්ම මට දැන් හම්බුණා ඉන්නවා. මට ෂුවර් නැත්තේ එක්කෙනෙක් මේ සිල්වා තමයි මට පේන්න මෙතන හොයාගන්න නැත්තේ. එයා ඉන්නවද දන්නේ නැහනේ. නවීන් ඔයගලගේ මේ පණිවිඩය දුන්නද හැමෝටම? දන්නේ නැහනේ. සර් පණිවිඩය නම් දුන්නා. right හරි. එක්කෙනෙක් නම් අඩුයි මේ group එකේ. අපි කරගෙන යමු ඒ උනාටනේ. ඕනේ. පොඩ්ඩක් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවද මේකට? මේ කවුරු හරි ඔයාලා group එකේ
කවුරු එක්කෙනෙක් කියනක චුට්ටක් මේකත් බලලා පොඩ්ඩක් පොඩ්ඩක් ඔයාලා දන්න විදිහට කියන්න කමන්නේ කියන්නකෝ පොඩ්ඩක්. දන්න දේ කියන්න කමක් නැහැ මේ දැන් පටන් ගන්න විතරයි. ඔව්. hello sir ඔව් තරංග කියන්නේ. sir අපි මෙතනදී automatic water tap එකක් එක්ක soap liquid එක එන විදිහට තමයි plan කරලා තින්නේ. ඊට අමතරව තව hand dryer එකක් පාවිච්චි කරන්න එකම unit එකට hand dryer එකකුත් එක්ක තව voice command උත් add කරන්න තමයි sir අපේ මේ project එකේ proposal එකේ තියෙන්නේ. I voice commands use කරන්න හිතුනේ. ඇත්තටම සර් අපි අපේ proposal එකේ එහෙම voice command තිබ්බේ නැහැ. මේ propose කරේ නැහැ. ඒක add කළේ මේ අපේ මේ proposal එක සර් මේ හෙලෝ මාව ඇහෙනව නේද? ඔව් clear. ඔය එනවා කියන්නේ. හරි මේ වොයිස් කමාන්ඩ් කියලා මේ අදහස් කරේ මේ දැන් මෙතන ඇත්තටම වෙන්නේ මේ යුනිට් තුනක් තියෙනවා. එකක් ටැප් එක, අනිත් එක හෑන්ඩ් සැනිටයිස් එක, අන්තිමට මේ හෑන්ඩ් ඩ්‍රයි එක. ඔය තුන අපි කරන්නේ දැන් ටැප් එක ගාවට අත ගෙනියනකොට එයා කියන්නේ යුනිට් එකකින් ඔටෝ වොයිස් එකක් දෙනවා ඊළඟ දැන් ටැප් එක ඉවරනට පස්සේ ඊළඟ ස්ටෙප් එකට යන්න. නැතුව අර අපි කමාන්ඩ් එකක් දීලා මේ යුනිට් එක වැඩ කරන්න නෙවෙයි. නැරේටර් එකක් තියෙන්නේ නේ. ඔව් සර්. මම ඒක ඉන්පුට් එක ගන්න යා අවුට් කරනවා මේක කියලා ඒකට එතන ඉෂුව එකක් තියෙන්නේ. නෑ මේ මම බැලුවේ අර හරි හැන්ඩිකැප් කෙනෙක්ට මොන හරි සපෝටිව් විදිහට මොකද නමුත් ඒ අත හොදන නම් අත් දෙක තියෙනවනේ එතකොට අවුලක් වෙන්නේ නැහැ. මොකද ඔක ඉන්පුට් එක අතෙන්නේ ගන්න මෙයා. මේ මම හිතන්නේ ඔය ලෙවල් සෙන්සර් එකක් නේද උතන පාවිච්චි කරන්නේ තන් ඉන්නේ. ඔව් සර් ලෙවල් සෙන්සර්. හරි මේක ක්ලියර්. මේකෙත් මම ඩයග්‍රෑම් එකක් අඳින්නම්. මේ කට්ටියම මේ ඉන්වෝල්ව් වෙන්න. හොඳේ කතා කරන්න. එතකොට අපේ වැඩක් නෙමෙයි. ඒකට මේ ඔයාලට කස්ටමර් දැන් ඉඳලා කරගෙන යන්න පුළුවන්. ඕකේ. දැන් ඔයාලගේ plan එකේ තියෙනකොට අපි බලමු මොනවද output devices කියන්නේ, input devices මොනවද කියලා බලමු. මේ එතකොට මේ විදියට ඇති එතකොට ඔයාලගේ sync එකක් ඇති. මේ sync එකේ මුලින්ම level එක වෙන්නේ අර liquid soap එන එක නේද? අතට ඉස්සෙල්ලම සබන් නියමන වෙන්නේ නේද? එතන මොකක් හරි අපි මෙතෙන්ට අපිට liquid flow කරන්න තියෙන methods ගොඩක් තියෙනවා. එතකොට අර දැන්ට තියෙන්නේ මේ වගේ බොටල් වල උඩින් අර ප්‍රෙස් කරාන් පස්සේ liquid එක රිලීස් වෙන විදියනේ තියෙන්නේ. සාමාන්‍යයෙන් අර ඒකට එක පුෂ් එකකින් සාමාන්‍යයෙන් ඇති වෙනවා මම හිතන්නේ කෙනෙකුට අවශ්‍ය soft amount එක රිලීස් කරගන්න. එතකොට අපි ඉස්සෙල්ලම අන්න යාව drive කරන්න electronic gadget එකක් හදා ගන්න වෙනවා. ඒකට තියෙනවා solenoid කියලා එකක්. ඔය vehicle වල doors වලට එනවා solenoid කියලා එකක්. අන්න යාව දාලා එයාව මෙතෙන්ට හයි කරලා දී එයාට අපි පවර් කරාම මේ රූපෙට පැහැදිලි නෑ. පවර් කරාම එයා මේ පැත්තට ප්‍රෙස් වෙනවා. ඒතර මේක ස්ක්‍රීන් එකක් ඇටච් කරලා තිබුණොත් එහෙම මේ පවර් එක නැති වෙලාවට ඔටෝ මේ ආපහු එයාගේ පොසිෂන් එක ආයි ගන්න පුළුවන් හෝම් එකට යන්න පුළුවන්. කියන්නේ normal මෙයාගේ තියෙන මේ ලෙවල් එකේ අපි පවර් දුන්න ගමන් මෙහෙම පල්ලෙහාට යනවා. ආයි පවර් කට් කරාට පස්සේ මෙයා උඩට එනවා. ඒතර අපේ ඒ පාර්ට් එක හරි. දෙවෙනි එක වෝටර් වලට තියෙනවා වොෂින් මැෂින් එකේ සොලනොයිඩ් එක ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මෙතන මම සොලනොයිඩ් සොල් S කියලා S1 කියන්නම් soap release එක S2 කියලා කියන්නම් අපේ තියෙන
tap එකෙන් එන water supply එක release කරන solenoid එක. මේ solenoid වර්ග දෙකක්. මෙයාගේ axis එක එළියට පේන්න තියෙනවා. මොකද ඒක mechanical movement එකක් up down වෙන නිසා. දැන් මේ tap line එකට high කරන solenoid එක නම් නිකන් මේ cylindrical shape එකක් තියෙන්නේ. power line එක විතරයි අපිට එළියට පේන්නේ. එතකොට යාගේ අර ඇතුලේ කරාමේ ඇරෙන වැහෙන එක මෙකැනිකලි වෙනවා. මේක රුපියල් 600ක් විතර වෙනවා මේ washing machine වල solenoid එක කිව්වන් පස්සේ ගන්න පුළුවන්. මේක කාබල central lock එකෙන් එන මේ solenoid එක මම මේ කියන ඒවා පුළුවන් නම් ලියා ගන්න. එතකොට වලට මේ selection එකේදී ලේසි වෙයි. final version finally අපිට තියෙන instrument එක තමයි control කරන්න තියෙන්නේ dryer එක. එතකොට අපි dryer එක තව තැනක තියමු. hand dryer එක so normal ඔය hair dryer එකක් පාවිච්චි කරන්න. ඒක ඉතින් power 230 වලින් වැඩ කරන්නේ. එතකොට අපිට 230 වලින් වැඩ කරන්න අපේ microcontrollers වැඩ කරන්නේ 12 volts වලින් 230 line එක අපිට on off කරන්න වෙනවා. අපි ඒකට කියනවා special instrument එකක්. ඒකට කියනවා relay එක කියලා. මම හිතන්නේ relay එක ඔයාලා පාවිච්චි කරලා ඇති. ඒක R1. ඒතර ඔයාලගේ output devices එන්නේ solenoid 1, solenoid 2 and R1. ඒ තුන් දෙනා තමයි ගෙන් තමයි මේ system එක ගන්න වෙන්නේ. ඒතර මෙතන අපි තියාගමු අපේ microcontroller. ඔයාලා මොකද්ද පාවිච්චි කරන්න යන microcontroller එක මේ හරියට? Arduinoමද? ඔව් සර්. මම මේ දක්වා කියපු ටික clearද ඔයාලට? ඔව් සර්. හරි. එතකොට Arduino එකෙන් තමයි මේකට සිග්නල් සමන්න වෙන්නේ. හැබැයි මේ වයිදිනම් ටිකක් පාවිච්චි කරන අපි දන්නවා Arduino එකෙන් සාමාන්‍යයෙන් එයාගේ output pin එකකින් 5 volts තමයි out කරන්න පුළුවන්. ඒ වගේම එයාට current control කරන්න පුළුවන් ability එක maximum 50 සාමාන්‍යයෙන් 50 milliampere විතර යන්න පුළුවන්. එතකොට මේ වගේ ටිකක් powerful solenoids on off කරන්න බෑ 5 and 15 වලින්. ඒතර අපිට පොඩ්ඩක් ගන්න වෙනවා. ඒකට drivers තුනක් relays තුනක් ගන්න වෙනවා. ඒ relays තුනෙන් හැබැයි ඇත්තටම එක relay එකක් මෙයාම විදිහට ගන්න පුළුවන්. ඉතුරු relays දෙක පාවිච්චි කරන්න පුළුවන් අනිත් දෙන්නම control වෙන්න. හරිද? ඒතර relay තුනක driving card එකක් ගන්න වෙනවා ඔයාලට. ඒතර relay තුන තමයි සම්බන්ධ වෙන්නේ Arduino board එකට. ඒතර එතනින් තමයි control signal තුන එන්නේ. මේක අපි හිතමුකෝ S1 කියන කෙනාගේ solenoid wiring ගේ control line එක S2 solenoid 2 ගේ control එක කෙලින්ම මෙයා නම් මේ relay එකම පාවිච්චි කරන්න පුළුවන්. මේ relay එකම පාවිච්චි කරන්න පුළුවන් 230 switch කරන්න. ඒතර මෙතෙන් relay එකක් ඕන වෙන්නේ නැහැ. මෙයා අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ relay එකේ function එක මේ relay එකම කරනවා. ඒතර relay තුනක board එකක් ගන්න. Arduino කෙනෙක් ඕන වෙනවා. Nano උනත් ප්‍රශ්නයක් නැහැ. Arduino Nano එකයි relay තුනක් තියෙන board එකයි එකක solenoid lock solenoid එකයි ඊට පස්සේ මෙතන washing machine එක water controlling solenoid එකයි එච්චරයි ඕන වෙන්නේ. ඒත් අපේ output පැත්ත හරි. දැන් input පැත්ත ගැන හිතන්න වෙනවා. දැන් ඔයාලා අතින් තමයි මේ දැන් අපි දන්නවා මෙන්න මෙම Sona range finder කියලා තියෙන sensor එකක්. හරිම මිල අඩුයි. ඒක රුපියල් 200කට 250කට වගේ ගන්න පුළුවන්. එයා කරන්නේ මේ පැත්තෙන් ultrasonic beam එකක් එවනවා. එවුවන් පස්සේ කොහේ හරි reflect වුණොත් මේ විදිහට මේ උඩ පැත්තට එනවා. ඊට පස්සේ මේක transmitter එක මෙයා transmitter එක මේ receiving part එක එයා මෙතනින් sound burst එකක් කියලා අපි කියන්නේ. ඒ burst එක යවුවට පස්සේ මේ burst එක මෙහෙම ගිහිල්ලා මේ කොතන හරි echo වෙලා මේ පැත්තට ආවට පස්සේ අපිට මෙතනින් එන සිග්නල් එකක් කොච්චර ටයිම් එකක් ආවද කියලා. මෙන්න පල්ස් එකක් එවනවා. මේ පල්ස් එකේ දිග සමානයි මෙයාව මේ travel කරපු ටයිම් එක. අපි ඒකට කියනවා round trip time එක කියලා. ඒතර ඒකෙන් පුළුවන් අපි මෙන්න මේ සිග්නල් එක අපි Arduino වගේ මේක තමයි මගේ cable ගේ microcontroller එක. අපි තමයි ඒකට Arduino කියලා. Arduino ට පුළුවන් library එකක් පාවිච්චි කරලා මෙන්න මේ length එකෙන් මේ time එක හොයාගන්න. අපි දන්නවා මේ ultrasonic කියන්නේ sound wave එක ගන්න. ඒතර එයා වල travel කරන speed එක දන්න හින්දා අපිට මේ දුර calculate කරලා ඒකෙන් idea එකක් ගන්න පුළුවන්. ඒතර කවුරු හරි අත මෙතන තිබුණොත් එන reading එකයි අත මේ වගේ ඉස්සුවත් එන reading එකයි අත මෙතෙන්ට ගත්තම එන reading එකයි reading තුනක් නේ. ඒතර මේ reading තුන අනුව පුළුවන් අපිට මෙයාලව එන මේ activate කරන්න.
එතකොට අපි මේ සීක්වන්ස් එක මතක තියාගන්න. කලින් මේ කවුරු හරි මෙතෙන්ට විතරක් අත තියුවට අපි බලනවා මීට කලින් මේ ස්ටෙප් පහු කළාද මෙයා ආවේ කියලා. එහෙම නැත්නම් අපි මේ ඔප්ෂන් එක ඕෆ් කරලා තියන්න පුළුවන්. මේ සීක්වන්ස් එකේ මේක 1 ස්ටෙප් first level එක second level එක third level එක. එතකොට අපිට ඇල්ගොරිතම් එකක් ලියා ගන්න පුළුවන් මුලින්ම මේ සිස්ටම් එක චෙක් කරනවා කවුරු හරි අත මෙතන තියනවාද කියලා. මේවයි ඒකට ගණන් ගන්නේ නැහැ යා. මෙතන තියව ගාම මොකද වෙන්නේ? අපි කියනවා හරි ඕකේ අපි මෙන්න මේ සොල්නොයිඩ් ඔන් කරලා මෙයාට ලිපිඩ් සෝෆ්ට් එකෙන් රිලීස් කරමු මේ amount එකක් කියලා. ඒක ඕකේ වෙනවා. ඕකේ වුණාට පස්සේ අපිට මම දැන් බල්බ් වලින් කියන්නම් මේ level 1 වල බල්බ් එක මුලින්ම මේ බල්බ්ස් අපි dual color bulbs ගත්තොත් තුන් දෙනාම red වලින් තියෙනවා. අරක රිලීස් වුණ ගමන් මොකද වෙන්නේ? මෙයා green වෙනවා. ඒකට ඒක ඕකේ. ඊට පස්සේ එයාට පුළුවන් මේ ඔප්ෂන් එකට යන දෙවෙනි තැනට යන්න පුළුවන්. ඒකට අතට වතුර මේක රිලීස් වෙනවා. මෙයා දන්නවා දැන් level 2 වලට ආවා කියලා. water release වෙනවා. ඒකට එයාට අත හොදන්න පුළුවන්. අන්න එතෙන්දි පුළුවන් අර තප්පර 20 කියන එක ඕනනම් අපිට පුළුවන් මේ තියාගෙන ඉන්න. මොකද ගොඩක් කට්ටියගේ වතුර මෙතනින් එන්න ඕනේ තප්පර 20ක්. ඒතර ඒ දක්වාම හේතුව කියන්නේ යා අර තප්පර 20 ප්‍රමාණවත් තරම් අත හේතුව කියන එක. ඕනනම් අපිට අර අත හොදනකොට කරන්න ඕන ඔප්ෂන් ටික බල්බ්ස් හරි මොනවා හරි දාලා ඩිස්ප්ලේ එකකින් කියන්න පුළුවන් මේක කරන්න කියලා ගයිඩ් කරන්න පුළුවන්. මොකද බොඩි පෙර පාසල් වලට වගේ මේක හයි කරනවා නම් ඒක ඒ ළමයින්ට ප්ලේස් වෙන හින්දා. අපි මේ පැත්ත ගැන පස්සේ කතා කරමු. ඊට පස්සේ ඒක ඕකේ වුණාම මෙයාගේ බල්බ් එක රෙඩ් වෙනවා. ඊට පස්සේ අපි මේ ලෙවල් එකට එනකොට එනවා මේ ඩ්‍රයිවර් එක ඔන් වෙලා ඩ්‍රයිව් වෙනවා. ඕක තමයි මගේ ප්ලෑන් එක. එතකොට මේක ඉන්පුට් ඩිවයිස් එකක් තියෙනවා. ඒක තමයි මේ රේන්ජ් ෆයින්ඩර් එක. අල්ට්‍රාසොනික් රේන්ජ් ෆයින්ඩර්. ඔය ටික තමයි තියෙන්නේ. මේකෙත් පවර් ගැන හිතන්න වෙනවා. අනිවාර්යයෙන්ම මෙයා නම් ඉතින් අර එයා ඩ්‍රයිවර් එක තියෙන හින්දා අපිට 230 වලින් තමයි වැඩ කරන්න වෙන්නේ. 230 අරගෙන මේ පැත්ත ඩ්‍රයිව් කරන්න අපිට ඇඩැප්ටර් එකකට යන්න වෙනවා. AC/DC ඇඩැප්ටර් එකකට යන්න වෙනවා. මම සේරම ලියන්නේ AC/DC කියලා වල ලියා ගන්න මෙතන. ඊට පස්සේ සමහර තැන් වලින් මේ රිලේ කාඩ් එකට AC සිග්නල් එකක් දෙන්න ඕන සිස්ටම් එකේ. අපි මෙතනින් මෙයාව පුළුවන් මේ කාඩ් එක හරහා මෙයාව කන්ට්‍රෝල් කරගන්න. මේ ටික තමයි මට හිතෙන්නේ. ඊට පස්සේ අර ඔයාලා නැරේටර් කිව්ව එක කොහොමද කරන්නේ? අර මේ ඔප්ෂන් කම්ප්ලීට් වුණාන් පස්සේ වොයිස් වලින් කමාන්ඩ් එකක් දෙන්න ඕන කිව්වා. ඒකට සවුන්ඩ් එක රෙකෝඩ් කරලා මේ ස්ටෙප් එක ස්ටෙප් එකක් ඊළඟ ඉවර වෙලා ඊළඟ ස්ටෙප් එක යනකොට තමයි නැරේට් කරන්නේ. මගේ දැන් සර්ගේ කනෙක්ෂන් එක ගියාගේ පොඩ්ඩක් බලමු ජොයින් එක කියලා අපෝ. ඇහෙනවද? ඔය ඇහෙනවා. කට් වුණා නේද? ඔව්නේ. දැන් හරි. අර ගෲප් එකේ මම දැන් ඉවර වෙනකන් එක ගියා යන්නේ නැති නේද? කොහොමද දන්නේ කට්ටිය? ඔව් අන්තිමට ඉවර වෙනකම් වගේ ඇහුණා. මේ යාළුවකින් ඇහුවේ මේ ප්ලෑන් එක ගැන මොකද කියන්නේ කියලායි අර නැරේට් කරන්නේ කොහොමද කියන එක ගැන පොඩි අයිඩියා එකක් තියෙද කියලා. හරි. නවීන් ඔයාලට ඇහෙනවද? නවීන්ට හරි කාටද කමන්නේ?
ඔව් සර් මේ අපි හිතන් හිටියේ මේ වොයිස් එකක් රෙකෝඩ් කරලා දැන් ස්ටෙප් 3ක් තියෙනවානේ ස්ටෙප් 3 එක ස්ටෙප් එකක් ඉවර වෙනකොට ඊළඟ ස්ටෙප් එක පටන් ගන්න කලින් ඔටෝ අර වොයිස් රෙකෝඩ් එක අර දීපු රෙකෝඩ් එක ස්පීකර් එකක් හරි මොකක් හරි එකකින් ප්ලේ වෙන්න දාන්න සර් මොඩියුල්ස් තියෙනවා චිප්ස් තියෙන මොඩියුල්ස් තියෙනවා ඒක පුළුවන් ඕනනම් අපිට අර පොඩි ඩියුරේෂන් එකක් රෙකෝඩ් කරලා ඒක ට්‍රැක්ස් 3-4කට දාලා ට්‍රැක් එක රීකෝල් කරන්න මේ ඒකේ පර්පස් එක මොකද්ද දන්නේ නැහැ නේ අපි ඩිස්ප්ලේ එකකින් යනකොට වැඩිය එකකින් යනකොට මේ ඔයාලා ඇයි දන්නේ මේ නැරේට් කරන එකේ තියෙන වාසියක් හරි මොනවා හරි දකින්නවද ඔයාලා කට්ටිය සාමාන්‍යස දැන් අපි කියන කමාන්ඩ් එක දැන් කියවන එකට කට්ටිය ගොඩක් දුරට කම්මැලි නිසා එතකොට දැන් වොයිස් එක අහන එක ගොඩක් දුරට ප්‍රැක්ටිකලි වෙන නිසා මේ දෙයක් කිව්වම එතනදී අපි එහෙමයි හිතුවේ සමහරවිට අපි ඔයින් 3ක් විතර තියෙනකොට මේ හැමතිස්සෙම අර සවුන්ඩ් ආවොත් ටිකක් අර ඒක නොයිසි වගේ වෙයිද කියලා මගේ අදහස. අර ස්කූල් එක වගේ අනිත් අය වැඩ කරන තැනක වගේ තිබුණාම අර අපි අර සවුන්ඩ් කියන එක පොඩ්ඩක් මිනිමයිස් කරන්න try කරනවානේ. මේ මගේ අදහස විතරයි. මේ එතකොට නිකන් අර ඇඩල්ට්ස් නම් එක පාවිච්චි කරන්නේ එච්චර වොයිස් වලින් මොකක් හරි සපෝට් එකක් එනවද කියන එක. මොකද අර අපි අත උඩට ගන්නකොට අර බල්බ්ස් හරි මොනවා හරි ඩිස්ප්ලේ එකකින් එක කරනවද නම් ද වොයිස් එකේ මොන වගේ දෙයක්ද මට කියන්න බලන්න වොයිස් එකෙන් වල කියන්න යන්නේ මොකද්ද දැන් ප්ලෑන් එක හරිද අර මම කතා කරපු ටික හරිද මේ දක්වා හලෝ මම ඇහෙනවද වලට ඔව් ඇහෙනවා කවුද කතා කරපු ස්ටුඩන්ට් එයාගේ නම උඩ හරි නේද නවීන් ඔයාලට ඇහෙනවද හෙලෝ මම හිතන්නේ සිග්නල් ඉන්න ඉෂුව එකක් තියෙනවා වගේ නේද සමහරට එයා කතා කරනවද දන්නේ මයික් එක මියුට් කරලා තියෙන්නේ අපි ඇහෙන්නේ නැහැ ඔයා කතා කරන්නේ එයාගේ මියුට්ස් තියෙනවා මයික් ඔව් ඒක තමයි මම බැලුවේ නැතුව ගියත් දන්නේ නැහැ සමහරක් විට උඩරි නේද ගෲප් එකේ ඔව් සර් ස්ටෙප්ස් ටික නම් තේරුණා සර් අර වොයිස් ගැන මේ අර නැරේට් කරන එකේ අවුට් කරන එකේ මොන වගේ මොනවද ඔයාලා දැන් ඒකේ අර කියන්න හිතාගෙන ඉන්නේ ඒ කියන්නේ හෑන්ඩ්ස් මෙහෙම තියන්න මෙහෙම දැන් ඔයාගේ ඒ වෙලාව ඉවරයි මොකක් හරි තියනවද ඒ කියන්න ඕන දැන් ෆස්ට් ස්ටෙප් ඕකේ ගෝ කම්ප්ලීටඩ් වගේ නේ ඒ වගේ තමයි සර් හිතුවේ please keep your hand අර මෙච්චර වෙලාවක් තියාගන්න ඒ වගේ වැඩේ කරන්න පුළුවන් මේ හරි ඔයාලා අර මං කියව ටික අවශ්‍ය කොම්පොනන්ට් ටික ලියාගත්ත නේද ඔව් සර් ඒකත් එක්ක ඩිස්කස් කරලා ප්ලෑන් එකක් එක්ක ඊළඟ සැරේ නම් ඔයාලත් මේ ඒක ගැන කතා කරමු නේද yes sir හරි එහෙනම් ඔයාලත් ඊළඟ එක දාමු නේද ડોක්ටර් සම්පා right ඊළඟ එක මේ robotic arm පේනවද මට පේනවා හරි මම හිතන්නේ මේ හතර දෙනා නම් මෙතන ඉන්දියා මම දැක්කා පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න arm function okay the human arm consists of two types of movements which are rotational as well as translational robot arm should be able to produce these movements with great efficiency in the case of mechanical robots
මේකේ මොන හරි components ගැන තියෙනවද පහළ? මෙතන මෙතඩොලොජි එක තියෙනවා. ඊට පස්සේ මගේ බජට් එකේ නම් තිබ්බේ මේ තියෙන components ටික. ඒ කියන්නේ components කියන්නේ මේ බජට් එකේ තියෙන මේ ටික තමයි දාලා තියෙන්නේ. others components 6යි තියෙන්නේ. ඔව්. හදනවද නැත්නම් වෙන විදිහේ නිකන් අම් එකක් විතරක්ද දන්නේ නැහැ නේද? අපි බලමු කාට හරි කියන්න කියමුනේ පොඩ්ඩක්. ඒක තමයි. කාටද මේක කියන්න පුළුවන්? රංගජීව ඉන්නවා මෙතන නේ. රංගජීව තව කවුද ඉන්නේ? හෙලෝ සර් ඔව් කියන්න. මේ සර් ඔක අර හදන්න හැදුවේ මේ රොබොටික් ආම් එක අපේ අර මේ බයොනිකල් සිග්නල් එකට පොඩ්ඩක් වැඩ කරන විදිහට. අපේ අත මූව් කරනකොට මේ රොබොටික් ආම් එක ඒ විදිහට මූව් වෙන්න. එතකොට කොහොමද අතේ මේ movements identify කරගන්නේ? එතකොට සර් මේ ඕක මේ දැන් අපි බැලුවේ මුලින් අර මේ ඇඟිලි ටික විතරක් වැඩ කරන්න. මොකද මේ අර මේ ඇඟිලි ටික විතරක් නවනකොට දිගාරනකොට ඒක වැඩ කරන්නයි. ඊට පස්සේ අත මේ රොටේට් වෙන්න හදන්න හැදුවා. ඒකයි. ඒකට මේ ඇඟිලි වැඩ කරන එකට සර් මේ ප්‍රෙෂර් සෙන්සර් එකක් හරි මොකක් හරි අතට දාලා අර ඇඟිලි නවනකොට දිගනකොට ඒකේ ප්‍රෙෂර් එක වෙනස් වෙනකොට ඇඟිලි දිගෑරෙන්නයි නැවෙන්නයි. ඒකටයි මේ අර එහෙම තමයි සර් හදන්න හැදුවේ. ප්‍රෙෂර් සෙන්සර් පාවිච්චි කරන්නේ අර මොන හරි grab කරාට පස්සේ මේ ඒක හරියට ටච් වුණාද තදවට ආපු වුණාද කියන එක identify කරන්නේ නේද? ඔව් සර්. ඒකට ඔයාලගේ හැබැයි සර්වෝ 6යි තියෙන්නේ. ඔයාලා ඇඟිලි කීයක් හදන්නේ නැද්ද? ඔතන ඇඟිලි 5යි මේ අර අත රොටේට් වෙන්නයි හදන්න හැදුවේ සර්. එක මේ ජංක්ෂන් එකයි ඔයාලට අහුවෙන්නේ නේ. ඔව් සර් ඇඟිල්ලකම 3ක් තියෙනව නේද සාමාන්‍යයෙන් අතක ඇඟිල්ලක් හදන්න ගියොත් එහෙම. නැවෙන තැන 3ක් එක ඇඟිල්ලකට එක මෝටර් එකයි සර් අර මේ ස්ට්‍රින්ග් එකකින් අර ස්ට්‍රෙච් වෙන්න හැදුවන් පස්සේ එකක්ද දාන්න යන්නේ. ඔව් ඒ සිස්ටම් එක ඔයාලා මේ හදනවද ගේනවද කොහොමද දන්නේ නැහැ. ඕක සර් මේ සමීර් සර් කිව්වේ ඇඟිලි ටික එහෙම මේ printer එකෙන් print කරගන්න කියලා. මොඩල් එකක් තියෙනවද දැන්? ඇඟිලි ටිකේ 3D මොඩල් එකක් හොයාගත්තද ඔයාලා? මොඩල් එකක් නම් හොයාගත්තේ නැහැ සර් මේ එහෙමනොත් AutoCAD වලින් මොකක් හරි හදන්න වෙනවා සර්. AutoCAD නුත් තියෙනවා මේ pre-CAD එකක් තියෙනවා. pre-CAD එකේ නුත් ලේසියෙන් හදන්න පුළුවන් ටික. සමහරවිට ඉතින් හදන්න මහන්සි වෙන්නේ නැහැ ටෙම්ප්ලේට්ස් ඇති මේ හදපුවා. ඒතර කස්ටමයිස් කරලා ඕන විදිහට ගන්න පුළුවන් නේ. ටයිම් එක අඩු වෙනවා. ඔව් සර්. එහෙමනම් ඔයාලා මේ පොඩ්ඩක් හොයන්නකෝ මේ මොකද ඒකේ එතනින් එහාට සර්වෝ මෝටර්ස් තුනනේ කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ නේද? හයිනේ කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ. එතකොට තව ඉෂුව එකක් එනවා මම හිතන්නේ මේ හබ් මෝටර් එකක් කියලා එකක් තියෙනවා ඒක වගේ යූස් කරන්න වෙයිද දන්නේ අතේ මේ අතර හැරෙන රවුමට කරගෙන එක. හබ් මෝටර් කියලා කියන්නේ අපි සාමාන්‍ය පාවිච්චි කරන මෝටර් එක මේ මෝටර් එකට අවශ්‍ය ටික ඇතුලේ තියෙන වටේටනේ රොටේට් කරන්න පුළුවන්. අර මෝටර් එකේ විශේෂත්වය තියෙන මේ මෝටරේ වලල්ලක් වගේ. මේ මෝටරේ කරගෙන පාර්ට්ස් ටික තියෙන්නේ වලල්ල වටේට. ඇතුලේ පැත්තෙන් කරක හෝල් එකක් තියෙන්නේ. අපිට මේ හෝල් එක පැත්තෙන් ඇටච් වෙන එක කරකව ගන්න පුළුවන්. ඒතකොට අතේ හයි වෙන්න හැම හරි ලේසියෙන් පුළුවන් මේ හබ් මෝටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම දන්නේ නැහැ මේ වෙනකොට ඒවා තියෙද කියලා මේ හබ් මෝටර් එක කියන්නේ මෙන්න මේ වගේ මෝටර් එකක්. මෝටරේ අපි සල්ලි වලට ගත්තම මෙන්න මෙහෙමයි තියෙන්නේ. මෙතනින් වයර් 3ක් හරි 2ක් හරි තියෙනවා. එතකොට අපි මෙහෙම පවර් දුන්නා මෙන්න මේ කැලල තමයි රොටේට් වෙන්නේ. දෙපැත්තට රොටේට් කරන්න පුළුවන්. මේ ටික හිලා මේක හෝල් එකක් තියෙන. මේ ටික ඇතුලෙන් අපිට මොන වයර් එහෙම මොන දෙයක් යවන්න පුළුවන්. ඒකට අපිට රතේ කැලල මේක හයි කරගත්තම අනිත් කැලල මේ පැත්තට හයි කරගන්න ලේසියි. පුංචි මේ වගේ මොටර් එකකට ගියොත් එහෙම ඇතුලේ සිස්ටම් එක තියෙන එකට ගියොත් එහෙම අපිට ටිකක් අර එළියෙන් ගන්න වෙනවා එතෙන වගේ වැඩ වෙනවනේ. මේකත් බැරි නෑ මේකත් පුළුවන්. හබ් මෝටර් එක පර්ෆෙක්ට්ලි මැච්.
අපේ ඒක ඔයාලගේ concept එකක් විදිහට හදාගන්න මේ අර ඇඟිලි ටික මේ එමනම් පොඩ්ඩක් 3D printer එකක් හදාගන්න වෙන්නේ මොඩල් එකක්. ඔව් සර්. ඒක පොඩ්ඩක් බලන්න මේ 3D models තියෙනවද කියලා මේ අතට හදපුවා. හොඳයි සර්. එතකොට ඒක නම් ඔයාලගේ සිස්ටම් එකේ එතකොට එන්නේ අපි ගත්තොත් එහෙම මේ මම මේකයි අඳින්න යන්නේ අත අඳින්න යන්නේ ෆයිනලි ඒක ඉතින් මෝටර් සහයකට නෙන්නේ නේ. මෝටර් 1යි 2යි ඔය විදිහට මෝටර් 6ක් කේවි සර්වෝ මෝටර් 6ක් කේවි. එතකොට මේ ආඩිනෝගෙන් අපිට පුළුවන් වෙනවා සර්වෝ මෝටර් 6 ඩ්‍රයිව් කරගන්න. එතකොට ප්‍රෙෂර් සෙන්සර් එක ඔයාගේ අතට තමයි පාවිච්චි කරන්නේ නේ. ඔව් සර්. අර මේ එතකොට ඒකට ග්ලව් එකක් හදාගෙන ග්ලව් එකේ හයි කරගන්න ඕන මේ pressure sensors ටික නේ. ඔව්. වේටර් එක කන්ට්‍රෝල් කරන එක. හරි එතකොට නම් ඉතින් ඉෂුව එකක් නැහැ මෙතනින් මෙතන. එතකොට මේ දෙන්න අතර කමියුනිකේෂන් එකට මොකද කරන්නේ? wireless කරනවා. බ්ලූටූත් drive එකක් මම පාවිච්චි කරනවා සර්. කරලා බලමු තමයි ඒක අයිඩියා ගන්න වෙන්නේ මේ ඉස්සෙල්ලාම අපි ග්ලව් එකයි pressure sensors 6යි නෑ 5යි ඕන වෙන්නේ. අර 6ක් rotation එකට වෙන item එකක් ගන්නවා. rotation එක කොහොමද කරන්නේ? දැන් rotation එක identify කරන්න කොහොමද කරන්නේ? ඒක මොකක් හරි මේ ගයිරොස්කෝප් එකක් කරමක් හරි noises එනවා ටිකක්. sorry ඇක්සිස් වෙනස් වෙන විදිහට මොකක් හරි ගයිරොස්කෝප් එකක් කරමක් හරි පාවිච්චි කරන්න. එකක් වගේ ඉනිෂියල් එතකොට අර අරයව ඉනිෂියේට් කරන්න වෙනවා අපේ ඉනිෂියල් පොසිෂන් එකේ. හැබැයි ටිකක් වැඩ තියෙනවා යාලගේ වැඩේ. සර් මේ පොඩි ස්පර්ශනයක් තියෙනවා සර්. සර් මේ දැන් ඇඟිලි 5ක් මේ දැන් අතේ ප්‍රෙෂර් සෙන්සර්ස් වලින් කරන්න මේ අමාරුයි කියන්නේ මේ අර ප්‍රෙෂර් වෙන තැන් දැන් අර මසල් ප්‍රෙෂර්ස් වෙන තැන් තියෙනවනේ සර්. මේ ඒකට සර් ඇහෙනවද? ඔව් මට එනවා කියන්න. ඒකට සර් මේ අර වෙන මේ සෙන්සර් එකක් නෙවෙයි සෙන්සර් එක නම් ටිකක් ගණන්. අපි සමීර් සර්ගෙන් ඇහුවා. සමීර් සර් කිව්වා එහෙනම් ඔයාලා එක ෆන්ක්ෂන් එකක් කරන්න කියලා කියන්නේ ඇඟිලි එකපාරට දිග ඇරෙනව නැවෙන්න විතරක් හදන්න කියලා මාව එක දාලා. මට හිතෙන්නේ ඒකට යන්නේ හොඳයි කියලා. මේ මොකද දැන් ඔච්චර මේ ගන්න ගියාම දැන් අර ප්‍රෙෂර් එකම මට හිතෙන්නේ නැහැ මේ අර ස්මූත් මේකක් අල්ලගනි කියලා යා. බෙඩ් සෙන්සින් තමයි උතෙන් හරියන්නේ. බෙන්ඩ් එක සෙන්ස් කරන එක තියෙනවා ඒ ඉමේජ් පින් තමයි යන්නේ වෙන්නේ. එතකොට බෙන්ඩ් සෙන්සර්ස් මිලයි ටිකක්. එතකොට ඇන්ගල් එක පුරුක ගාවට බෙන්ඩ් සෙන්සර්ස් මේ තුනක් අච්චන්න වෙනව වෙනම. මොකද අර තනි ප්‍රෙෂර් සෙන්සර් එකට ටෝටල් ප්‍රෙෂර් එක අයිඩෙන්ටිෆයි වුණාට ඇඟිල්ලක් දිගේ තැන් තුනක වෙන වෙනම එන්නේ නැහනේ. ඔව් සර්. එතන ඇඟිල්ලක් හරියටම නහන්න ගියොත් එහෙම ටිකක් අර තැන් තුනේම ඩිසිෂන් එක මේ පොසිෂන් එක අයිඩෙන්ටිෆයි කරගන්න ඕන වෙනවා ඒක ඇඟිල්ලකට. මේ එහෙම ඉෂුව එකක් තියෙනවා. ඔව් ඒක තමයි මේක පොඩ්ඩක් මේකේ සිම්ප්ලිෆයිඩ් version එකකට ගියා නම් හොඳයි කියලා මටත් හිතෙන්නේ ටයිම් එකත් එක්ක. පස්සේ ඩෙවලොප් කරලා ගන්න පුළුවන්. මේ මොකද only pressure sensor එකට මේක තව පොඩ්ඩක් සර්ච් කරන්න මේක නවාලා හරි. හෙලෝ. හොඳයි සර්. ඒක සර්ච් කරලා බලන්න හදපුවා ගැන පොඩ්ඩක් මේ ඔය වීඩියෝස් එකෙන් බලන්නකෝ අයිඩියා එකක් තව පොඩ්ඩක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් තව ඔයාලට හිතලා ගන්න පුළුවන් වෙනස් කරගන්න දැන් මොනවද කියන එක. ඔය මොන හරි කෙමිකල් මික්ස් කරනවා වගේ තැනකට කෙලිම ඇප්ලයි මම සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ ගොඩක් ඔය හදන එක මොන හරි ඇප්ලයිම කරන්න පුළුවන්. ඒක කවදාද වට පේටර්න් එකකට හරි යන්න පුළුවන් නේ. ඩෙවලොප් කරලා. අන්න ඒ වගේ ස්ටේජ් එකකින් පටන් ගන්න හොඳයි කියලා මගේ නම් අයිඩියා එක තියෙන්නේ. මේ දැන් ওই වගේ එකක් අපේ කෙමිස්ට්‍රි ලැබ් එකකට වගේ මොකට ඇත්තටම පාවිච්චි කරන තැනකට ඇප්ලයි කරන්න පුළුවන් විදිහ එකක්. ඒ කියන්නේ ඇඟිලි දැන් ඔය ඇඟිලි සේරම ඕන වෙන්නේ ලොකු ඇඩ්වාන්ස් වැඩක් කරන්නනේ. එහෙම නැතුව මේ අපි එලියෙන් කරන කන්ට්‍රෝල් එකක් ඇතුළට මේ device එක control කරන්න පාවිච්චි කරන්න පුළුවන් නම් actual application එකකට දැන් සාමාන්‍යයෙන් රත් වෙච්ච තැනකට chemical තියෙන තැනකට අපි මොන හරි දැන්ට තියෙන function එකක ටිකක් අර අපි identify කරගන්න ඕන අපේ අතේ ඇඟිලි ගොඩාක් සංකීර්ණ වැඩක් කරන්නේ නැති සරල වැඩක් කරන එකක් අපිට පුළුවන් නම් මුලින්ම මේ automate කරන්න ඒක ලේසි වෙයි ටිකක්. මම විතර පුළුවන් තරම් සිම්පල් විදිහට තියාගත්තා නම් හොඳයි නේ. sorry නෑ මං කිව්වේ මං හිතන්නේ අර පුළුවන් තරම් ඔක මේ සිම්පල් විදිහට හදාගත්තා නම් හොඳයි කියලා පළවෙනි ස්ටෙප් එක නේ. ඊට පස්සේ
අනික තමයි මේ ස්ටෙප් වල වෙන්නත් ඕනේ ඒකේ ඔව් එන්ඩ් එක ටිකක් හොඳ වෙන්නත් ප්ලෑන් එකක මුල් ස්ටෙප් එකක් විදිහට කරාම හරියි. ඔව් ඒක තමයි. ඒක තමයි මම කියන්නේ අර මේ සිසිලු සර් කියූප් එක ඇත්තටම වැදගත් ගොඩක්. ඕගොල්ලන් දැන් මේක ප්‍රොජෙක්ට් එක කරන්නේ නම් කෝස් එකට රික්වයර්මන්ට් එකක් විදිහට තමයි. ඒ වුණාට දැන් ඔය සරල වුණාට ප්‍රශ්නයක් නැහැ. කරන දේ අර මොකක් හරි වෙන සාමාන්‍යයෙන් දකින්න දැනට තියෙන වගේ දකින්න නැති මොකක් හරි ස්ටෙප් එකක් හරි තියෙනවා නම් එතකොට ඔයගොල්ලෝ හැමෝටම පුළුවන් ඇත්තටම පේටින් එකට ඇප්ලයි කරන්න ඒකට. ඒ අර ඒ වගේ එකකුත් ඔළුවේ තියාගෙන කරනවා නම් හොඳයි ඔය සර් කිව්වා වගේ. දැන් මේ ඔයාලට ගන්න පුළුවන්. ඔයාලා ගියත් ඊළඟ ස්ටෙප් එකේ කට්ටිය තව ඩෙවලොප් කරාට ඔයාලගේ නමත් එක්ක තමයි යන්නේ. යන්නේ ඔව් සාමාන්‍යයෙන් එහෙමයි කරන්නේ අපි. දැන් එතකොට ඔයගලන්ටත් හොඳයි ඒක. එහෙම කරන්න පුළුවන් නම්. සහාර ඒ ස්ටෙප් එකට ගියාම අපිට යුනිවර්සිටි එකෙන් එතකොට අපිට ලියලා උදව්වක් ගන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ ඉනිෂියල් ස්ටෙප් එක කරලා පෙන්නුවට පස්සේ ලේසි කරගන්න ඒක. මේ අර ඒ නිසා මේ දැන් ඒ කියන්නේ ලොකු බරපතල විදිහට හිතන්න ඕනේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අපේ අර ප්‍රොජෙක්ට් එකක අපි කරා මේ අර මීඩියා කැමරා එකක් හදපු එකක් මේ අපේ පෝස්ට් ග්‍රැජුවේට් ප්ලස් වල එතෙන්දී ඇත්තටම අපිට පේටන්ට් එක අන්තිමට අපිට ගන්න පුළුවන් උනේ ඒකේ පොඩි ෂේඩින් මෙකැනිසම් පාර්ට් එකට විතරයි. ඒ අනිත් සම්පූර්ණ කැමරාව අනිත් ඒවා ඔක්කොම සාමාන්‍යයෙන් තියෙනවා. නමුත් අර ෂේඩ් වෙන පාර්ට් එකට තමයි අපි අන්තිමට පේටන්ට් එක ඇප්ලයි කරේ. ඉතින් අර ඒ වගේ සමහරවිට පොඩි කොටසයි ඕනි වෙන්නේ ඔකට. ඒ නිසා මේ චුට්ටක් හිතලා බලන්න ඔයගලන් කරන අතරේ අර අනිත් ඒ වගේ නැති එකක් ඇප්ලයි කරන්න කියන්නේ දැනට නැති එකක් ඕගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එකට ඉන්වෝල්ව් කරගන්න පුළුවන් නම් හැබැයි ඒක කම්ප්ලෙක්ස් කරගන්නත් එපා පුළුවන් තරම් සිම්පල් විදියට හිතලා ඉනිෂියල් ස්ටෙප් එකේදී කරගන්න. ලොකු කාලයක් හම්බෙන එකක් නෑ නේද? මොකද 3D මොඩල් එකම ගොඩාක් හදාගන්න ගියොත් එහෙම ටිකක් අර ඔව් ඒක තමයි. ටයිම් එකක් තියලා කරන්න ඕනේ. ඔව් අන්න ඒක ඔයගලන්ට ටයිම් එකත් එක්ක ඔයගලන්ට ඒ කියන්නේ ලොකු දෙයක් කරන්න අමාරුයි ඉනිෂියල් ස්ටෙප් එකේදී. නමුත් අර ඊට පස්සේ මෙතනදී අපි ටාගට් කරන්නේ ඔයාලගේ ප්‍රෝග්‍රෑමින් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික්ස් දේවල් මැච් කරගන්න කොච්චර ඔයාලා දක්ෂද කියන එක. ඔව්. මේක යූස්ෆුල් දෙයකට පාවිච්චි කරනවා කියන එක තමයි. මේ සමහරවිට මේක ෆයිනල් ප්‍රොඩක්ට් එකම වුණාට කමක් නැහැ. ඒකේ ස්ටෙප් එකක් වුණාට කමක් නැහැ. ඔව් ඒක ඇත්ත. කම්ප්ලීට්ලි කරලා ඒක හොඳට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් විදියෙන් ආවම හරි. ඔව්. අපි දැන් එහෙනම් මේ ලබන සතියේ මෙහෙම කරමුද මේ දැන් මේ සර් කියපු විදිහට ඔයගලන්ට පුළුවන් නම් මේ හරියටම කරන දැන් ඔය දැන් අද කියපු එකේ අදහසත් අරගෙන ඩයග්‍රෑම් එකකින් වගේ අදන් ඉන්න මේ හරියටම මොකද්ද කරන්න කියලා නේද මම දැන් සිසිල සර්ට මම හිතන්නේ පුළුවන් වෙයි. ඔව් මෙහෙම කරන්න. දැන් ඔයාලගේ ආයෙසරයක් ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් ලියන්න ඔයාලා කරන්නේ මේකයි කියලා. ඔය ප්ලෑන් එක. හරිද? ඊට අමතරව තව වැඩක් තියෙනවා කරන්න මේ ඔයාලට දැන් මම කාටවත් කිව්වා මේ අවශ්‍ය වෙන output inputs devices මොනවාද කියලා. අන්න නෙවෙයි ෆොටෝ ටිකක් හොයලා දාන්න. එතන අපිට තේරෙනවා ඔයාලා හරියකද සිලෙක්ට් කරලා තියෙන කියලා. ඒ කියන්නේ servo motors මේ ඒවයි ෆොටෝ එකම සිලෙක්ට් කරලා දාන්න මේ මෙන්න මේ ටිකයි අපේ devices කියන එක. මේ එතන අපි දන්නවනේ ඔයාලා search කරලා තියෙනවා, බලලා තියෙනවා, මේ හොයලා තියෙනවා අවශ්‍ය දේ සිලෙක්ට් වෙලාද තියෙන්නේ. එහෙම නැත්නම් මට correct කරන්න පුළුවන් මම නැත්නම් ෆොටෝ එක search කරලා දෙන්න මෙන්න මෙයා තමයි ඔයාලට ඕන කියලා. ඊට පස්සේ ස්ටෙප් එක විදිහට ඔයාලා ප්‍රොජෙක්ට් එකක් ටිකක් මේ කම්ප්ලීට් කරලා තියෙනවනේ. ඒතර ඒකේ මිලත් එක්කම හොයාගන්න පුළුවන්. ඊට පස්සේ පොඩි මෙතඩොලොජි එකක් ඔයාලට ලියන්න පුළුවන්. ඔයාලගේ ඔය සිස්ටම් එක වැඩ කරනකොට මෙන්න මේ ස්ටෙප්ස් තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට දැන් මේකේ වෙන්නේ මුලින්ම මෙතන අර දැන් අපි හිතුවා හෑන්ඩ් වොෂර් එක මේ හෑන්ඩ් වොෂ් කරන සිස්ටම් එක කියලා. ඒකේ මුලින්ම තියෙනවා. ඊට පස්සේ අර ඒක ඔපරේට් වෙන විදිය පොඩ්ඩක් පුළුවන් නම් ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්නකෝ. ඒක 1 2 3 4 දාලා වෙන ස්ටෙප් ටික. මොකද එතකොට ඔයාලට ඒක ලේසියෙන්ම ඇල්ගොරිතම් එකට දාන්න පුළුවන් ඊළඟට. මේ ඔයාලා chart එකක් ඇඳලා ලියන්න output devices කියලා ඒ device ටික ලියන්න. ලියලා ඒකේ ෆොටෝ එකක් ඉස්සරහින් දාන්න. දාලා ඒකේ මිල ලියන්න. හරිද? ඊට පස්සේ ඕක වැඩ කරන්නේ කොහොමද කියන එකට පොඩ්ඩක් description එකක් ලියන්න. functionality එක ගැන. මෙහෙමයි වැඩ කරන්නේ කියන එක. ඊට පස්සේ power supply එක කොයි වගේද කියලා ලියන්න. DC වලින්ද වැඩ කරන්නේ, AC වලින්ද වැඩ කරන්නේ, AC වලින් වැඩ කරන නම් මේ අපි මොකක්ද පාවිච්චි කරන්නේ වගේ දෙයක් එක්ක ඒ ටික තමයි ඕන වෙන්නේ. පුළුවන් ද ඒ ටික කරගන්න මොනවා හරි ප්‍රශ්න තියෙද? අර මම ඇඳ වගේ බ්ලොක් ඩයග්‍රෑම් එකක් උත්තන් දින්න Arduino මැදින් තියලා මේ ඊට පස්සේ output device වල box විදියට ඇඳලා මේ ඒවා control lines වලින් connect වෙන විදිය ඇඳලා මේ ඔපරේට් වෙන්නේ මෙහෙමයි කියලා ලියපුවම හරි.
පුළුවන් ද කට්ටියට ඒක කරගන්න? අපි කටියත් එක්ක කතා කරලා බලන්න ඕනේ. ඔව්. එහෙමනම් මේ සර් අපි ලබන සතිය බලනවද නැත්නම් ආපහු අපි මේ පොඩි මේකක් දාමුද මම මේ ඔයාලට පුළුවන් මේ ડોක්ටර් සාරවන් මේ පොඩ්ඩක් වර්ඩ් එක ලියන්න මම මේ කියන ටික පුළුවන් නම් මේ මම කියන්න ඒතර අපි ටෙම්ප්ලේට් එක දෙමු මේකට දෙන්න ඕනේ. ඔව් එහෙම කරමු. මම ලියන්නම්. අපි ඉන්ට්‍රොඩක්ෂන් කියලා දාන්නකෝ. ඔයාලට පුළුවන් ඔයාලගේ ඉන්ට්‍රොඩක්ෂන් එකම කොපි පේස්ට් කරන්න. දැන්ට තියෙන කොපි පේස්ට් කරන්න. දැන් අද කරපු ඩිස්කෂන් එකේ මොනවා හරි අඩු කරන්න හරි වැඩි කරන්න හරි තියෙනවා නම් ඒක දාන්න. ඒකට අවුලක් නැහැ. ඊට පස්සේ ඔව් මෙතඩොලොජි කියන එක ලියලා ඒක ඇතුලේ එන්න ඕන දේවල් තමයි ඔකේ සබ් ටයිටල්ස් වලට එන්න ඕන. ඔක සබ් එකක් වෙනවා. block diagram of the system. ඔන්න ඔක ඇතුළට අර මම ඇඳ වගේ කොටු වලින් අඳලා නම් කරන්න මොනවද මේ එන්නේ කියලා. දෙවෙනි එක input device. input devices කියන්නේ input device. ඊට පස්සේ output devices. අපි වරහන් ඇතුලේ ලියමු. එතකොට යාළගේ තියෙන්න ඕන දේවල් තමයි model මොන හරි name එක හරි number එක model number or name. ඊට පස්සේ photograph එකක් ඒක. image එකක් කියන්නේ. ඊට පස්සේ price. availability. ලංකාවේ දිනවද දන්නේ නැත්ද දන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට වෙන ඔප්ෂන් එකකට යන්න පුළුවන් මේ කාලෙත් එක. ඕකම අර input devices වලටත් ඕන. අට්ටියත් එක එකතු වෙලා වෙනස් කරලා කමන්නේ නැහැ. වරදක් වෙනස් කරගන්න. ඊළඟ එක අපි ඊට පස්සේ යාට කියනවා මේක වැඩ කරන හැටි ගැන පොඩි මේ කියන්නේ මේ විදිහට මොකද ඕක තමයි ඊට පස්සේ ඇල්ගොරිතම් එක වෙන්නේ. ෆන්ක්ෂනැලිටි කියමුකෝ ඒකට නේද? ඒතර ඔයාලට තේරෙන විදිහට ඒක ලියන්න. දැන් අපි ඔය සිස්ටම් එක ගාවට ගියාට පස්සේ මුලින්ම ගියාම මේ පුද්ගලයා මෙතන අත තියන්න ඕන. එතකොට සිස්ටම් එක මෙච්චර උසක් තියෙනවා නම් ඒක අඳුරගෙන මේ විදිහට මේ රිලීස් කරනවා. ඊළඟට පස්සේ බල්බ් එකක් තියෙනවා මේක බ්ලින්ක් වෙනවා මොන හරි වෙනවා. එහෙම නැත්නම් අර කිව්වා වගේ නැරේට් කරනවා නම් නැරේටර් එකෙන් කියනවා දැන් මේ ඔප්ෂන් එක හරි කියලා. ඊට පස්සේ අත ඊළඟ මට්ටමට ගෙනියන්න ඕන. ගෙනිච්ච පස්සේ වෝටර් රිලීස් වෙනවා. ඊට පස්සේ ඒක කම්ප්ලීට් වුණාට පස්සේ ඒ කියන්නේ කියන්න ඕන සියලුම දේවල් දාලා ඒක ලියන්න මේ මෙහෙමයි වෙන්නේ කියලා. එක සර්කල් එකක් කම්ප්ලීට් වෙනකන් ඒ කියන්නේ ප්‍රොසෙස් එකක් සර්කල් එකක් නේ. ඒ සර්කල් එක කම්ප්ලීට් වෙනකන් ලියන්න. it works step wise පැහැදිලි කරන්න step wise. හරි. එතකොට conditions දාන්න පුළුවන් if conditions තියෙනවා මෙහෙම වුණොත් තමයි වෙන්නේ අනිත් ඒවා දෙන්නේ නැහැ කියලා. හතරවෙනි එක අපි power supply ගැන කතා කරමු. අපි ওই ටික methodology එකටම දාමුද? ඒ ටිකත් methodology එකටම ගන්න. power supply plan කියලා කියමුකෝ. එතන එකෙන් කොච්චර power ඕනද මොනවද අවශ්‍ය power එක මේ ඒ ටිකක් ගන්න පුළුවන්. සිස්ටම් එක වැඩ කරනකොට කොච්චර power එකක් loss වෙයිද? එතකොට ඒවා ගැන ගත්තම ඔයාලට report එක ලියන්න හරි ලේසි. ඔතන ඉඳන් ගියාම. ඔව් මේක ડોකියුමන්ට් කරලා තිබ්බම report එක ලියන්න අමාරු නැහැ ඉතින්. මට ලියාගත්තා කියලා. අපිට බලන්න පුළුවන් එතකොට ලේසියෙන් මම Google Doc එකක් හදාගන්න. ඔව්.
ඔයගලන්ට ඕන නම් මේක ලියන එකත් Google Doc එකේ කරාට කමක් නැහැ. සර් නේද? කරන්නේ ලෙසි ඕන ළඟ නේ. ඊට පස්සේ ඕකම ගන්න මේකට. අපි දැන් ඔය දෙක තුනක් ඇති නේද? ඇති වෙයි නේ. හරි මම මේක ඔයගලන්ට එනං LMS එකට මේ ડોකියුමන්ට් එක මම දැන් LMS එකට දාලා තියන්න. ඒතර ඔයගලන්ට මේක ගයිඩ් කරන් ඔයගලන්ගේ ડોකියුමන්ට් එක හදා ගන්න පුළුවන්. වෙන මොකුත් නැහැ නේද? ඔයගලන්ට දැනගන්න දෙයක් තියෙනවද වෙන මොන හරි එන? ඔයාලගේ සබ්ජෙක්ට් එක කොහමද දැන් මේ ගොඩක් කලකින් අන්තිමට කවදද නැවතුනේ මේක? දැන් අප්‍රේල් මාසෙ වගේ නේ මට මතක හිටව අප්‍රේල් අන්තිම වගේ. ජූනි මාස 3ක් දැන් ගිහින් තියෙන්නේ. ඔව්. අනිවාර්යයෙන්ම ඔයාලා දැන් අර ඇසෙම්බලි කෝඩ්ස් එම පොඩක් මතක තියාගන්න ඕනේ. මොකද MOVLW MOWF මතකයිද ඒවා? ඒ ටික සේරම හොඳට ආයෙසරක් මේ හොඳ රිෆ්‍රෙෂ් වෙලා එන්න අපව පටන් ගන්නකොට. මොකද්ද මයික්‍රෝ කන්ට්‍රෝලර් කියන්නේ මොකද්ද? ඒකේ මොනවද තියෙන්නේ? ඉන්පුට් කරන්නේ කොහොමද? අවුට්පුට් කරන්නේ කොහොමද? ටයිමින් හදාගන්නේ කොහොමද? ඉන්ටරප්ට්ස් කොහොමද? EEPROM කොහොමද? ඒ ටික ආයෙ බලා ගන්න. ලියපු අප්සරයක් මේ හදලා ගන්න. එතකොට ලේසි වෙයි. ආයෙ අර සොෆ්ට්වෙයාර් දෙක පොඩ්ඩක් ඔන් කරලා අර පරණ කෝඩ්ස් ටිකක් එහෙම රන් කරලා බලන්න මේ වැඩ කරනවද? මොන හරි ඉෂුස් තියෙනවද? Proteus වලයි MPLAB X එකයි කෝඩ්ස් ලියලා ආයෙසරක් මේ knowledge එක හදා ගන්න. ඒ ටික තමයි දැනට කියන්න තියෙන්නේ. අපි next week කවද්ද ආයෙ හම් වෙන්නේ? same time මේ වෙලාවත් හොඳයි නේ. මේ වෙලාවටම එනම් ගමු නේ දැනට. වෙනසක් මොනවත් අපි කියන්නේ. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ජනිත් ඉන්නවා කේෂර් ඉන්නවා කියන්නේ. ජනිත් ඔයා කොහොමද දැන් ඕකේද? ඔව් සර්. ඕකේ කේෂර් ඉෂාර නේද? කොහොමද අර තේරුණාද වැඩේ කරගෙන යන විදිය ගෲප් එකත් එක්ක ඩිස්කස් කරලා පුළුවන් වේද වැඩේ? ඕකේ ඕකේ. අනිත් අයත් කියන්න නිම්මි. Okay sir. හරි නේද? රංගජීව? Okay sir. හරි. ඔය අනිත් කට්ටියත් මේ සජිනි අමිල Okay sir. අනිත් දෙන්න තරංග Okay sir. නිර්මල් Okay sir. ඊට පස්සේ 102යි 17 නම්බර එක Okay sir. හරි නේද? හරි එහෙනම් ඔයාලට කරන්න තියෙන ගෲප් එකත් එක්ක ඩිස්කස් කරලා මේ අපිට අර ෆිල් කරගෙන ඉෂුස් තියෙනවත් තරම් අපි ඊළඟ සැරේ යමු. දැන් අතරම report එකෙත් ටිකක් ලියවිලා තියෙන ඔය ටික එනකොට. නේද? next week මේ time එකට හම්බ වෙමු. thanks කාටත් මේ right හරි thank you වෙන. ඔයගලන්ට මම ડોකියුමන්ට් එක දාලා තියෙන දැන් අර හදපු එක Word document එක LMS එකේ තියෙනවා දැන් ගන්න පුළුවන්. right thank you.